मैं अभी तो बैंक අනකරයක් අපි නිර්වචනය කරේ යම්කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයකට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස යම්කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයකට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස එක් බැංකුවක් වෙනත් බැංකුවකින් හෝ එක් බැංකුවක් වෙනත් බැංකුවකින් හෝ එක් බැංකුවක් වෙනත් බැංකුවකින් හෝ එහි ශාඛාවකින් එක් බැංකුවක් වෙනත් බැංකුවකින් හෝ එහි ශාඛාවකින් කරන ඉල්ලීමක් බැංකු අනකරයක් ලෙස හැඳින්වේ. කරන ඉල්ලීමක් බැංකු අනකරයක් ලෙස හැඳින්වේ. බැංක් ඩ්‍රාෆ්ට් එක බැංකු අනකරයක් ලෙස හැඳින්වේ. 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 උතරින් මම ගණදනු කළ හැකි ලියවිලි කියන කොටස ඉවර කරනවා. ඊට පස්සේ මම එනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයකට අපි ලියාගමු අනිත් ප්‍රශ්නේ මෙන්න මෙහෙම ගෙවීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා වන උපකරණ 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 මම මේක මෙන්න මේ විදිහට කොටස් දෙකකට බෙදනවා එකක් තමයි ව්‍යවහාර මුදල් භාවිතය එහා පැත්ත මම බෙදනවා ව්‍යවහාර චුට්ටක් මම මෙහාට ගන්නම් ඕක ව්‍යවහාර මුදල් භාවිතය අනිත් එක ව්‍යවහාර මුදල් නොවන ගෙවීම් උපකරණ ව්‍යවහාර මුදල් භාවිතයයි ව්‍යවහාර මුදල් නොවන ගෙවීම් උපකරණ මේ ව්‍යවහාර මුදල් නොවන ගෙවීම් උපකරණ මම කොටස් දෙකකට බෙදනවා ලේඛන ගත
ගෙවීම් උපකරණ. එතකොට මේ ලේඛනගත ගෙවීම් උපකරණ ටික තමයි අපි සාකච්ඡා කරේ. ලේඛනගත ගෙවීම් උපකරණවල චෙක්පත් මම කතා කරා. විනිමය බිල් මම කතා කරා. බැංකු අනකර මම කතා කරා. සංචාරක චෙක්පත් මම කතා කරා. travelers checks මතක ඇති. සංචාරක චෙක්පත් ගැන මම කතා කරා. ලේඛනගත ගෙවීම් උපකරණ විදිහට මම සාකච්ඡා කරේ ඔය හතර තමයි ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ මේ ටික කතා කරන්න ඉවරයි මේ ලිස්ට් එකේ දැක්කමත්. මේ ටික කතා කරලා ඉවරයි. මට මෙන්න මේක මම තාම කතා කරලා නැහැ. ඒ වගේම විද්‍යුත් ගෙවීම උපකරණ. විද්‍යුත් ගෙවීම උපකරණ. ඒ ටික කතා කරලත් එතකොට ඒ ටිකත් මම සාකච්ඡා කළ යුතුයි. විද්‍යුත් ගෙවීම උපකරණ යටතේ ණයපත් ඒ වගේම හරපත් ඒ වගේම පෙරගෙවුම් කාඩ්පත් ස්මාර්ට් කාඩ්පත් ඒ වගේම ශුද්‍රපත් කියන ඒවා ශුද්‍රපත් ණයපත් හරපත් පෙරගෙවුම් කාඩ්පත් ස්මාර්ට් කාඩ්පත් ඒ වගේම ශුද්‍රපත් කියන ඒවා. ඒතර ව්‍යවහාර මුදල් භාවිතය කියලා කියන්නේ ඔබ දන්නවා කාසි හා නෝට්. ව්‍යවහාර මුදල් භාවිතය කියලා කියන්නේ කාසි හා නෝට්. මේ ටික සාකච්ඡා කරලා ඉවරයි. මෙන්න මේ පැත්තයි මේ පැත්ත පොඩ්ඩක් අපිට කතා කරන්න තියෙනවා. ව්‍යවහාර මුදල් භාවිතය ඒ කියන්නේ කාසි හා නෝට්ටු ව්‍යවහාර මුදල් නොවන ගෙවීම් උපකරණ ලේඛනගත ගෙවීම් උපකරණ තමයි අපි සාකච්ඡා කරලා දැන් ඉවර කරේ චෙක්පත් විනිමය බිල් බැංකුව අනකර සංචාරක චෙක්පත් විද්‍යුත් ගෙවීම් උපකරණ ණයපත් හරපත් පෙරගෙවුම් කාඩ්පත් පෙරගෙවුම් කාඩ්පත් මෙතන පේනවා මම හිතන්නේ ස්මාර්ට් කාඩ්පත් ශුද්‍රපත් මේ කොටස ඉවර කරලා අපිට මූල්‍ය ආයතන වලට යන්න පුළුවන්. මූල්‍ය ආයතන වලට යන්න පුළුවන්. මේ කොටස ඉවර කරාට පස්සේ. ව්‍යවහාර මුදල් භාවිතය ව්‍යවහාර මුදල් නොවන ගෙවීම් උපකරණ ව්‍යවහාර මුදල් නොවන ගෙවීම් උපකරණ කොටස් දෙකයි ලේඛනගත ගෙවීම් උපකරණ සහ විද්‍යුත් ගෙවීම් උපකරණ ණයපත් හරපත් පෙරගෙවුම් කාඩ්පත් ස්මාර්ට් කාඩ්පත් ඒ වගේම ශුද්‍රපත් කියන ඒවා. හොඳයි එහෙනම් අපි මෙතනින් වැඩි පටන් ගමු.
මම ඉස්සලම පටන් ගන්නෙ මුදල් වලින්. මුදල් යන. මම හිතන්නේ මම උත්තරේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලෝ උත්තරේ ලියයි. මුදල් කියන්නේ මොනවද කියන එක මේ වෙනකොට නේද 13 වසරේ ළමයි හැම කෙනෙක්ම දන්නවා. එතකොට ලොකු පැහැදිලි කිරීමක් කරන එක මම හිතන්නේ කිසි තේරුමක් නැහැ මුදල් කියන්නේ මොනවද කියලා. නේද? අපි කියනවා කවුරුත් පොදුවේ පිළිගන්නා හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් නැත්නම් අන්තර් මාධ්‍යයක් නැත්නම් විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක් අපි කියනවා මුදල් කියලා. නේද? කවුරුත් පොදුවේ පිළිගන්නා හුවමාරුව වෙන්නේ විකුණුම්කරුයි ගැනුම්කරුයි අතර කවුරුත් පොදුවේ පිළිගන්නා හුවමාරුවේ ප්‍රධාන අතරමැදිය තමයි මුදල්. එතන මුදල් නැතුව හුවමාරු කරන්න බෑ. කවුරුත් පොදුවේ පිළිගන්නා හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස නැත්නම් අන්තර් මාධ්‍යයක් ලෙස නැත්නම් අපි කියනවා අතරමැදි කියන්න පුළුවන් අන්තර් මාධ්‍යයක් කියන්න පුළුවන් නැත්නම් විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක් අපි කියනවා මුදල් කියලා. එතකොට දීර්ඝ සාකච්ඡාවක් කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ මේ ගැන මේ වෙනකොට පැහැදිලි කිරීම ඕන තරම් කරලා තියෙනවා. මුදල් කියන්නේ මොනවද කියලා. අපි ලියාගමු නිර්වචනය කවුරුත් පොදුවේ පිළිගන්නා මුදල් යනු කවුරුත් පොදුවේ පිළිගන්නා හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක්. හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් නැත්නම් අන්තර් මාධ්‍යයක් විනිමය මාධ්‍යයක් කියන්නත් පුළුවන්. හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක් හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක් හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක්. එතකොට මෙතන කියන්නේ ඕනෑම දෙයක් කියලා. එතකොට අපි ගොඩක් රට ළමයි සමහර අයට හිතෙන්න පුළුවන් මේ කාසිහා නෝට්ටු විතරයි මුදල් කියන්නේ කියලා. එහෙම නැහැ. හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක්. ඒ කියන්නේ මේ වැඩේ කරන ඕනෑම දෙයක්. ඕනෑම දෙයක් කියලා අපි කියන්නේ. ඒක කාසිහා නෝට්ටු විතරක් නෙමෙයි. ව්‍යවහාර මුදල් විතරක් නෙමෙයි. ඕනෑම දෙයක් මුදල් වෙන්නේ. ඒ කියන්නේ අපිට හුවමාරුව සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම දෙයක් අපි සලකනවා මුදල් කියලා. කවුරුත් පොදුවේ පිළිගන්නා හුවමාරුවේ අතරමැදි මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක් මුදල් ලෙස හැඳින්වේ. මුදල් ලෙස හැඳින්වේ. මුදල් ලෙස හැඳින්වේ. ඊට පස්සේ අපිට මේට පෙර සාකච්ඡා කරපු ප්‍රශ්න කීපයක්මයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මුදලේ ක්‍රමික විකාශයේ ප්‍රධාන අවස්ථා කවරේද කියලා ඇහුවොතින් මම හිතන උත්තරයක් දෙන්න පුළුවන් ඔයගලන්ට. මුදලේ ක්‍රමික විකාශයේ ප්‍රධාන අවස්ථා කවරේද? 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 ඔකට අපි මේට පෙර සාකච්ඡා කරලා තියෙනවා ළමයි. මුදලේ ක්‍රමික විකාශයේ ප්‍රධාන අවස්ථා කවරේද? අපි දන්නවා මුදල් භාවිතයේ ආරම්භය. මුදල් භාවිතයේ ආරම්භය ක්‍රිස්තු පූර්ව 630 පමණ. ක්‍රිස්තු පූර්ව 630 පමණ තුර්කියේ ලිදියාවල
තුර්කියේ ලිඩියාහි සිදු බවට තමයි මේ වෙනකොට මම හිතන්නේ සාක්ෂි තියෙන්නේ. මුදල් භාවිතයේ ආරම්භය ක්‍රිස්තු පූර්ව 630 පමණ තුර්කියේ ලිඩියාහි සිදු බවට සාක්ෂි තියෙනවා. ඒ වගේම ප්‍රථමවට නෝට්ටු මුදල් භාවිත කරලා තියෙන්නේ චීනයේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව චීන ජාතිකයන් තමයි මම දන්න විදිහට කඩදාසි යන්ත්‍රය කඩදාසි වගේ දේවල් හොයාගත්තේ. එතකොට ක්‍රිස්තු පූර්ව 630 විතර තමයි මුදල් භාවිතය ආරම්භ වුණා කියලා විශ්වාස කරන්නේ. එතකොට අපිට දල අදහසක් ගන්න පුළුවන් ඒට පෙර තිබිලා තියෙන්නේ බහණ්ඩ හුවමාරුව වෙන්න ඕනේ කියලා. එතකොට බහණ්ඩ හුවමාරුව ප්‍රතික්ෂේප කරලා තමයි අපි හුවමාරුව සඳහා මුදල් පාවිච්චි කරන්න පටන් ගත්තේ. එතකොට බහණ්ඩ හුවමාරුව ප්‍රතික්ෂේප කරලා අපි පළවෙනි වරටම ඒ කියන්නේ ලෝකේ පළවෙනි වරටම පාවිච්චි කරපු මුදල් වර්ගය තමයි අපි හඳුන්වන්නේ භාණ්ඩ මුදල් කියලා. ඒකට හේතුව භාණ්ඩ හුවමාරුවේ මිනිස්සු හිටපු නිසා අලුත් දෙයක් ගැන හිතන්න තරම් හැකියාවක් මිනිස්සුන්ට තිබුණේ භාණ්ඩ හුවමාරුවේදී ඕන භාණ්ඩයකට ඕන භාණ්ඩයක් හුවමාරු කරගත්තා. ඒකයි අපි කිව්වේ ඍජු හුවමාරුව කියලා. නමුත් ඒගොල්ලෝ තීරණය කරා නෑ ඕන භාණ්ඩයකට ඕන භාණ්ඩයක් එපා. අපි කවුරුත් පොදුවේ පිළිගන්න එක භාණ්ඩ වර්ගයක් හුවමාරුවේ අතරමැදිය විදිහට පාවිච්චි කරමු කියලා භාණ්ඩයක් තෝරගත්තා. භාණ්ඩ මුදල්. භාණ්ඩ මුදල් නැත්තම් මේකට ද්‍රව්‍ය භාවිතය කියලා කියන්නත් පුළුවන්. ලෝක ඉස්සරහම පාවිච්චි කරලා තියෙන්නේ භාණ්ඩ මුදල්. උදාහරණ විදියට ලංකාවේ සිප්පි කටු, ඇද්දල, දුම්කොළ, හම්, ලුණු, වලං කැබලි වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. ලෝක ඉස්සරහම පාවිච්චි කරලා තියෙන භාණ්ඩ මුදල් ලංකාවේ සිප්පි කටු, ඇද්දල, දුම්කොළ, හම්, ලුණු, වලං කැබලි පාවිච්චි කරලා තියෙනවා. භාණ්ඩ මුදල් විදියට නැත්තම් ද්‍රව්‍යයක් විදියට පාවිච්චි කරලා තියෙනවා. සිප්පි කටු, ඇද්දල, දුම්කොළ, හම්, ලුණු, වලං කැබලි. එතකොට ඉන්දියාවේ උඹල කඩ පාවිච්චි කරලා තියෙනවා මම දන්න විදිහට භාණ්ඩ මුදල් විදියට. එතකොට චීනයේ උණබට කැබලි පාවිච්චි කරලා තියෙනවා භාණ්ඩ මුදල් විදියට. චීනයේ උණබට කැබලි භාණ්ඩ මුදල් විදියට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ස්කැන්ඩිනේවියානු දූපත්වල පිනිමුවා ඒ සත්තුත් භාණ්ඩ මුදල් විදියට පාවිච්චි කරලා තියෙනවා. ස්කැන්ඩිනේවියානු දූපත්වල පිනිමුවා. අතන මේ ලංකාවේ විතරක් නෙමෙයි මේ විකාශය මුළු ලෝකෙම එක්ක අපි කතා කරොත් භාණ්ඩ මුදල් පාවිච්චි කරලා තියෙනවා. දෙවෙනියට අපිට ගන්න පුළුවන් ලෝහ මුදල්. ලෝහ මුදල් මුල්ම කාලේ ළමයි බිමින් අහුලගත්ත තඹ යකඩ වගේ කෑලි තමයි මුදල් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් පසු කාලීනව අච්චුවක දාලා දිය කරලා කාසි වගේ දේවල් නිර්මාණය කරලා පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් මුලින්ම තඹ යකඩ වගේ බාල ලෝහ පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ රන් රිදී වගේ වටිනා ලෝහ වර්ගත් ලෝහ මුදල් විදිහට පාවිච්චි කරලා තියෙනවා. උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන් තඹ, යකඩ, රන් රිදී වගේ ලෝහ වර්ග පාවිච්චි කරලා තියෙනවා. එතකොට රන්කාසි ඔයගොල්ලෝ දන්නවා ඉතාලම දීර්ඝ කාලයක් මුදල් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒකට හේතුව නැෂ්‍ය වෙන්නේ රන්. ඒ වගේම වැඩි වටිනාකමක් තියෙන නිසා මුදල් වශයෙන් පාවිච්චි කරන්න මිනිස්සු කැමති වුණා. නමුත් ගැටලුවක් උනේ ජනගහන වර්ධනයත් එක්කලම ඊට සාපේක්ෂව රත්තරන් ප්‍රමාණයක් පොළවේ නැති නිසා ඊට සාපේක්ෂව මුදල් අච්චු ගැසීමේ හැකියාවක් නැතුව ගියා. මේක සීමිත සම්පතක් එන්න හිඟ වෙනවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට කාසි අච්චු ගහන්න බැරුව ගියා. හිඟ සම්පතක් නිසා ජනගහන වර්ධනයත් එක්ක. ඒ වගේම අච්චු ගහන කාසි ටිකත් මිනිස්සු තමන්ගේ විවිධ අවශ්‍යතා සඳහා මේ රන් කාසි දිය කරන්න පටන් ගත්තා. ඒක නිසා රජය තීරණය කරා මේක හරියන්නේ බාල ලෝහ සහ බාල කඩදාසි රාජ්‍ය මුද්‍රාව සහිතව නිකුත් කළ යුතුයි කියලා
රජයේ තීරණය කරයින් පස්සේ තමයි අද පාවිච්චි කරන අපි දැනුවේ අදට මේ අද භාවිතා කරන කාසිහා නෝට්ටු පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ වළංගු මුදල්. උදාහරණ කාසිහා නෝට්ටු. එතකොට අපි බහඬුව මාරුව ප්‍රතික්ෂේප කරලා එකපාරටම කාසිහා නෝට්ටු පාවිච්චි කළා නෑ. නේද? ක්‍රමික විකාශයක් තියෙනවා අද පවතින කාසිහා නෝට්ටු දක්වා මුදල් භාවිතය දියුණු වීමේ. ක්‍රමානුකූලව තමයි මුදල් භාවිතය විකාශය වෙලා තියෙන්නේ දියුණු වෙලා තියෙන්නේ අද පාවිච්චි කරන කාසිහා නෝට්ටු දක්වා. නමුත් අපි එතනිනුත් එහාට ගිහිල්ලා හතර බැංකු මුදල් නේද? උදාහරණ ජංගම ගිණුම් හරහා චෙක්පත් මගින් කරන ගනුදෙනු නේද? ජංගම ගිණුම් හරහා චෙක්පත් මගින් කරන ගනුදෙනු බැංකු මුදල් ජංගම ගිණුම් හරහා චෙක්පත් මගින් කරන ගනුදෙනු තමයි අපි බැංකු මුදල් විදිහට සලකන්නේ. බැංකු මුදල්. ඒ වගේම පස්වෙනි අවස්ථාව විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල්. උදාහරණ ඔබ මේ වෙනකොට දන්නවා ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත්, ස්මාර්ට් කාඩ්පත්, ශුද්‍රපත් වගේ ඒවා අපි පාවිච්චි කරනවා. ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත්, ස්මාර්ට් කාඩ්පත්, ඒ වගේම ශුද්‍රපත් වගේ දේවල් අපි විද්‍යුත් මුදල් විදියට වර්තමානයේ පාවිච්චි කරනවා. ඒකට ඔය තමයි විශ්ව පූර්ව 630 පමණ ඉඳලා නේද අද වෙනකොට මුදල් භාවිතය ක්‍රමානුකූලව දියුණු වෙලා තියෙන විදිය නැත්නම් ක්‍රමිකව විකාශනය වෙලා තියෙන විදිය තමයි අපි ඔය පැහැදිලි කරන්නේ. ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත්, ස්මාර්ට් කාඩ්පත්, ඒ වගේම ශුද්‍රපත් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා පැහැදිලි කරා. විද්‍යුත් ගෙවීම උපකරණ. එතකොට අපි ක්‍රමක්‍රමයෙන් මුදල් භාවිතා කරන්නේ නැති ලෝකයකට තමයි යන්නේ. අපි කියනවා මනීලස් කියලා. මුදල් නැතුව වෙන වෙන දේවල් හරහා හුවමාරුව සිද්ධ කරන්න. ගොඩක් වෙලාවට දැනට අපි කාඩ්ස් පාවිච්චි කරනවා. හොඳයි ඔය මුදලේ ක්‍රමික විකාශය ගැන අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ අපි කතා කරමු හොඳ මුදලක ලක්ෂණ. ඒකත් ජනප්‍රිය ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ හොඳින් දන්න ප්‍රශ්නයක්. සරල ප්‍රශ්නයක්. හොඳ මුදලක ලක්ෂණ. 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 මේකත් මේ ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරලා තියෙනවා ළමයි හොඳ මුදලක ලක්ෂණ. එතකොට හොඳ මුදලක වැදගත්ම ලක්ෂණයේ විදිහට අපි දකින්නේ එක පොදු පිළිගැනීමක් තිබීම. පොදු පිළිගැනීමක් තිබීම මේක අපි කෙටියෙන් තනි වචනකින් හඳුන්වනවා ප්‍රතිගෘහීයතාවය කියලා. පොදු පිළිගැනීමක් තිබීම නැත්නම් ප්‍රතිගෘහීයතාවය. ඒතකොට නිර්වචනයේත් අපි මේක පාවිච්චි කරා කවුරුත් පොදුවේ පිළිගන්නා. එතකොට මේ පොදු පිළිගැනීමක් තිබීම කියලා කියන්නේ යම්කිසි රටක සිටින සියලු දෙනා ඒ දේ මුදල් වශයෙන් පිළිගන්නවා කියන එක තමයි ඒ රටේ සමස්ත සමාජයේ ඒ දේ මුදල් වශයෙන් පිළිගන්නවා කියන එක තමයි පොදු පිළිගැනීමක් තිබීම කියන එකෙන් අදහස් කරන්නේ. දෙක අපි දන්නවා කුඩා කොටස් වලට බෙදිය හැකි වීම. කුඩා කොටස් වලට බෙදිය හැකි වීම.
කුඩා කොටස් වලට බෙදිය හැකි වීම අපි ඒකත් තනි වචනකින් හඳුන්වනවා බාජ්‍යත්වය කියලා. බාජ්‍යත්වය. කුඩා කොටස් වලට බෙදිය හැකි වීම බාජ්‍යත්වය. අර විභජනය වගේ බාජ්‍යත්වය. තුන්වෙනි ලක්ෂණය විදිහ අපිට කතා කරන්න පුළුවන් නශ්‍ය නොවි. නශ්‍ය නොවි කාලයක් පාවිච්චි කළ හැකි වීම. නශ්‍ය නොවි කාලයක් පාවිච්චි කළ හැකි වීම. නශ්‍ය නොවි කියන්නේ නරක වෙන්නේ නැතුව. නශ්‍ය භාණ්ඩ කියන්නේ ඉක්මනට නරක වෙන භාණ්ඩ. දැන් අපේ මුදල් එහෙම ඉක්මනට නරක වෙන්නේ නැහැනේ. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නශ්‍ය නොවි කාලයක් පාවිච්චි කළ හැකි වීම. ඒ වගේම එහා මෙහා ගෙන යාම පහසු වීම. එහා මෙහා ගෙන යාම පහසු වීම. දැන් අපි දන්නවා ස්කැන්ඩිනේවියානු දූපත්වල පිනිමුවා වගේ සත්තු බහන්න මුදල් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒකට ගැටලු සහගතයි නේද? ප්‍රායෝගිකව එහා මෙහා ගෙන යාම අපහසුයි. එහා මෙහා ගෙන යාම පහසු වෙන්න ඕනේ හොඳ මුදලක් නම්. එහා මෙහා ගෙන යාම පහසු වීම. ඒ වගේම පහ අපි සාකච්ඡා කරනවා මේ හොඳ මුදලක් නම් වෙන අයට මුද්‍රණය කරන්න බැරි විදියට ඒක මුද්‍රණය කරන්න රජය වග බලා ගන්න ඕනේ. නේද? නැත්නම් අපිට එක කෙනාට ගෙවල් වල කාසියා නෝට්ටු මුද්‍රණය කරගන්න ගියොත් ඒක ලොකු ආර්ථික ගැටලුවක් බවට පත් වෙනවා. එතකොට මුදල් අච්චු ගැසීම ඊටාම විධිමත්ව කරන්න ඕනේ දෙයක්. මම පොඩි මැසේජ් එකක් කිව්වා මම හිතන්නේ WhatsApp එකට හම්බ වෙන්නේ නැති කාසිහා නෝට්ටු නිකුත් කරන ආයතනයේ නමේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒ ආයතනය සහ ඒගොල්ලෝ නිකුත් කරලා තියෙන නෝට්ටු ටික 10 නෝට්ටුව නැහැ. 20 නෝට්ටුව ඉඳලා 50 නෝට්ටුව වෙනකන් තියෙන්නේ. එග්‍රීමන්ට් එක තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව මම හිතන්නේ ඒ ආයතනයත් එක්කලා 2002 දෙසැම්බර් 31 වෙනකන් එග්‍රීමන්ට් එක තියෙනවා. ඒගොල්ලෝ එක තමයි අපි ඒ ආයතනය තමයි කාසිහා නෝට්ටු කාසි නෙමෙයි ප්‍රධාන වශයෙන් නෝට්ටු කාසි නිකුත් කරන වෙන ආයතනයක් ළමයි නෝට්ටු නිකුත් කරන වෙන ආයතනයක්. මම WhatsApp මැසේජ් එකක් එවුවා ඒ විස්තර ටික දාලා. දැන් මොහොතකට ඉස්සෙල්ලා නෝට්ටු මුද්‍රණය කරන ආයතනය ලංකාව වෙනුවෙන් කාසි මුද්‍රණය කරන වෙනම ආයතනයක්. නමුත් දැනට එහෙම ආයතනයක නමක් දෙන්න බෑ. ඒකට හේතුව දැන් කාසි මම දන්න විදිහට ලංකාවේ අවුරුදු 4කට හරියන්නේ එකවරම කාසි මුද්‍රණය කරලා ඉවරයි මේ වෙනකොට. ඒක සංචිතයක් විදිහට දැන් තියෙනවා. ඒ නිසා තිබිච්ච ආයතනයත් එක්ක දැනට රජය කිසිම ආයතනයක ඉම්ප්ලිමන්ට් එකක් ගහලා නැහැ කාසි මුද්‍රණය කරන්න. ඒකට හේතුව අවුරුදු 4කට හරියන්න කාසි මුද්‍රණය කරලා තියෙන නිසා දැන්ට එහෙම එග්‍රීමන්ට් එකක් නැහැ. දැන්ට එකම එග්‍රීමන්ට් එකක් තියෙන්නේ නෝට්ටු මුද්‍රණය කිරීමේ ආයතනයක් එක්ක විතරයි. ඔය ඩිලා රූ කියන ආයතනයත් එක්කලා පොඩි නමේ තමයි පුංචි වෙනසක් තියෙන ඒගොල්ලන්ගේ. 2022 දෙසැම්බර් 30 වෙනකන් නෝට්ටු නිකුත් කිරීමේ ආයතනයත් එක්කලා රජයේ ගිවිසුම ඇති කරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම මැසේජ් එකක් එව්වා. එතකොට මුද්‍රණ කටයුතු හරියටම කරන්න ඕනේ වෙන අයට මුද්‍රණය කරන්න බැරි වෙන්න. හොඳ මුදලක ලක්ෂණයක් තමයි පහසුවෙන් මුද්‍රණය කළ නොහැකි වීම. පහසුවෙන් මුද්‍රණය කළ නොහැකි වීම. පහසුවෙන් මුද්‍රණය කළ නොහැකි වීම. ඒ වගේම හයවෙනි ලක්ෂණය විදිහට අපිට දෙන්න පුළුවන් හොඳ මුදලක් නම් දැන් අපි මොකද නෝට්ටු 6ක් තියෙනවා කියලා අපේ තියෙනවා 5000 තියෙනවා 10 තියෙනවා 500 තියෙනවා 100 තියෙනවා 50 තියෙනවා 20 තියෙනවා නේ. මූලික වශයෙන් 6ක් තියෙනවා නෝට්ටු. එහෙනම් නෝට්ටු 6 පාට 6කින් එක පාටකින් මුද්‍රණය කරොත් ගැටලු සහගත. ඒක හොඳ ලක්ෂණ නෙමෙයි. නෝට්ටු 6 පාට 6කින් මුද්‍රණය කරන එක හොඳ ලක්ෂණයක් අපිට අඳුර ගන්න ලේසි.
එතකොට පහසුවෙන් හඳුනාගත හැකි වීමත් හොඳ මුදලක ලක්ෂණයක්. පහසුවෙන් හඳුනාගත හැකි වීම. එහෙමනම් පාට 6කින් මුද්‍රණය කරන එක තමයි හොඳ. නැත්නම් අපිට හඳුනා ගන්න බෑ. පහසුවෙන් හඳුනාගත හැකි වීම හොඳ මුදලක ලක්ෂණයක්. 7 අපිට ගන්න පුළුවන් සුලභ හෝ දුලභ ද්‍රව්‍යයක් නොවීම. දැන් රන්කාසි ගත්තම නේද ගැටලුව දුලභ ද්‍රව්‍යයක්. හිඟයි. ඒක හරියන්නේ නැහැ. ඕන්ට වඩා වැඩි වෙන්නත් බෑ. සුලභ හෝ දුලභ ද්‍රව්‍යයක් නොවීම. ඒ වගේම 8 අපිට ගන්න පුළුවන් රාජ්‍ය මුද්‍රාව සහිත වීම. රාජ්‍ය මුද්‍රාව සහිත වීම. ඒ වගේම අපිට තව ලක්ෂණ දෙකක් තියෙනවා. මේ දෙකත් මම මේකට පෙර පැහැදිලි කරලා තියෙන නිසා මම දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 9 වෙනි එක තමයි මුදලේ අගය කෙටි කාලයේදී වෙනස් නොවි. මුදලේ අගය කෙටි කාලයේදී වෙනස් නොවි ස්ථාවරව තිබිය යුතු වේ. මුදලේ අගය ස්ථාවරව තියෙනවා නම් ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක්. නමුත් ස්ථාවර තියාගන්න හරි අමාරුයි. ඔබ දන්නා මේ වෙනකොට ලංකාවේ මුදල මේ එන්නෙම පිරියනවා. මුදලේ අගය එන්නෙම අඩු වෙනවා. මුදලේ අගය අඩු වෙනකොට දැන් මුදලේ අගය අඩු වෙනවා කියලා කියන්නේ නෝට්ටුවේ ගහලා තියෙන ගාන අඩු වෙනවා කියන එක නෙමෙයි. මුහුණට අගය අඩු වෙනවා කියන එක නෙමෙයි. නේද? මුදලේ අගය අඩු වෙනවා කියන්නේ මුදලේ අගයට බලපාන්නේ ඒ රටේ මිල මට්ටම. නැත්තම් 100 නෝට්ටුවක 190 වෙන්නේ නැහැනේ. මේ මුදලේ අගය කියලා කියන්නේ මෙන්න මේක. මුදලේ අගය වෙනස්. මුදලේ අගය කෙටි කාලයේදී වෙනස් නොවි. එතකොට මේක මේ මුදලේ අගය වෙනස් වෙනවා කියලා කියන්නේ මේ 100 ජීවිතේට වෙනස් වෙන්නේ නැහැ. ඒක පින් කරපු එකක් නේ. මේ මුදලේ අගය වෙනස් වෙන්නේ මිල මට්ටම නිසා. නේ? අපි දන්නවා මිල වැඩි වෙනකොට ප්‍රයිස් එක වැඩි වෙනකොට මුදලේ අගය ප්‍රයිස් එක වැඩි වෙනකොට මුදලේ අගය අඩු වෙනවා. ඒකට හේතුව මුදලේ අගය වැඩි වෙනවා කියන්නේ මිල වැඩි වෙනකොට රුපියල් 100න් ගන්න පුළුවන් බහන්න ප්‍රමාණය අඩු වෙනවා. ඇයි බඩු මිල වැඩි වෙනවනේ. දැන් අපි දන්නවා කිරිපිටි පැකට් එකක් තිබුණේ 380ට මම හිතන්නේ. 380ට හෝ 390ට. නමුත් රුපියල් 100කින් වැඩි කරා. එතකොට මිල වැඩි කරනකොට නේද? අපිට තව රුපියල් 100ක් ඕන වෙනවා. ඇයි මුදලේ අගය අඩු වෙලානේ. මිල වැඩි වෙනකොට අර 380 කියන ගාණෙන් ගන්න බෑ දැන්. තව 100ක් ඕනේ. එන මුදලේ වටිනාකම අඩු වෙනවා එන්න මිල වැඩි වෙනකොට. ඒක හොඳ නැති දෙයක් ඇත්තටම. එතකොට දැන් 380කින් අපිට කිරිපිටි පැකට් එකක් ගන්න බෑ. මිල වැඩි වෙච්ච නිසා මුදලේ අගය අඩු වෙලා දැන් අපිට 480ක් ඕන වෙනවා කිරිපිටි පැකට් එකක් ගන්න. ඒ වගේම තමයි මිල අඩු වුණොත් නේද? අපි කියනවා මුදලේ අගය වැඩි වෙනවා කියලා. මිල අඩු වෙන්න අපිට රුපියල් 100න් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙන. ඒතකොට මුදලේ අගය වැඩි වෙනවා. ඉතින් ලංකාවේ මුදල් ගැන කතා කරන්න ගියොත් නේද මොකද වෙලා තියෙන්නේ කියන එක අපි දන්නවා. මිල එන්න වැඩි වෙන නිසා අපිට හම්බ වෙන මුදල් ප්‍රමාණයෙන් අපිට ජීවත් වෙන්න දැන් අමාරු වෙලා තියෙන එකට හේතුව මිල වැඩි වෙනකොට මුදලකින් ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. මුදලේ අගය අඩු වෙනවා. අපි කියන්නේ කෙටි කාලයේදී එහෙම වෙන එක වැරදි. දීර්ඝ කාලීනව ඒක වුණාට කමන්නේ නේද? දීර්ඝ කාලීනව අපි දන්නවා සම්පත්වල හිඟකමත් එක්කලා මිලේ යම්කිසි වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලීනව මිල මට්ටම වැඩි වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මුදලේ අගය කෙටි කාලයේදී වෙනස් නොවේ ස්ථාවරව තිබී යුතුයි.
දැන් අපේ ඒ කියන්නේ අපේ 100ගේ කාලේ රුපියල් 100කින් කරපු දේවල් අද මට කරන්න බෑ. ඒකට කමක් මේක දිගු කාලීනව වෙච්ච දෙයක්. නමුත් කෙටි කාලේනෝ මුදලේ අගය වෙනස් වෙන එක එච්චර හොඳ ලක්ෂණයක් නෙමෙයි කියලා අපි කියන්නේ. 10 තමයි නයිසර්ගික අගයක් නොමැති නමුත් නයිසර්ගික අගයක් නයිසර්ගික අගයක් කියන්නේ ළමයි සත්‍ය අගය. සත්‍ය අගයක්. නයිසර්ගික අගයක් කියන්නේ සත්‍ය අගයක්. නයිසර්ගික අගයක් නොමැති නමුත් ඒ කියන්නේ නයිසර්ගික අගයක් නැහැ. සත්‍ය අගයක් නෙමෙයි තියෙන්නේ. නයිසර්ගික අගයක් නොමැති නමුත් නිමිති අගයකින් අපි කියන නිමිති මුදල් දැන් තියෙන්නේ කියලා. නිමිති අගයකින් යුක්ත වීමත් අපිට අද දකින්න පුළුවන් ලක්ෂණයක්. නිමිති අගයකින් යුක්ත වීම. නයිසර්ගික අගයක් නොමැති නමුත් නිමිති අගයකින් යුක්ත වීම. දැන් අපි ගත්තොත් අපේ රුපියල් 5000 නෝට්ටුවනේ ලොකුම නෝට්ටුව නේද? 5000 නෝට්ටුව ගත්තොත් ඇත්තටම මේ නෝට්ටුව 5000ක් වටින්නේ නැහැ. මේක පත්තර කොලයක් නේ. 5000ක් වටින්නේ නැහැ. ඒ කියන්නේ සත්‍ය අගය නෙමෙයි ඇත්තටම ගහලා තියෙන්නේ. නේ ඒ කියන්නේ 5000ක් වටින්නේ නැහැ කියලා කියන්නේ මේ 5000 නෝට්ටුව මුද්‍රණය කරලා තියෙන කඩදාසියකනේ. ඒතකොට මේක 5000ක් වටිනවා නම් 5000ක් වටින ද්‍රව්‍ය අන්තර්ගත කරලා ඕක හදන්න ඕනේ. ඒතර 5000ක් වටින ද්‍රව්‍ය අන්තර්ගත කරලා ඔය නෝට්ටුව හැදුවා නම් අපි කියනවා නයිසර්ගික අගයක් තිබීම කියලා. සත්‍ය අගය තමයි තියෙන්නේ. නමුත් අපේ 5000 නෝට්ටුව හදලා තියෙන්නේ 5000ක් වටින ද්‍රව්‍ය අන්තර්ගත කරලා නෙමෙයි. මේ කඩදාසියක තමයි අච්චු ගහලා තියෙන්නේ නෝට්ටුව. එතකොට 5000ක් වටින ද්‍රව්‍ය කිසිසේත් අන්තර්ගත නැහැ. ඊටාම සුළු වටිනාකමක් තමයි මේ කඩදාසියේ තියෙන්නේ. ඒක නිසා අපි කියනවා නයිසර්ගික අගයක් නෑ. සත්‍ය අගය නෙමෙයි ඔය තියෙන්නේ. නිමිති අගයක් තියෙන. ඒ කියන්නේ රාජ්‍ය බල අධිකාරියක් 5000යි කියලා නියම කරලා තියෙන නිසා අපි පිළිගන්නවා මිස ඔය 5000 නෝට්ටුව සත්‍ය වශයෙන්ම 5000ක් වටින්නේ නැහැ. කියන එකයි මේ ලක්ෂණයෙන් කියන්නේ. එතකොට ඔක්කොම නෝට්ටු එහෙමනේ අපි. සත්‍ය වශයෙන්ම වටින්නේ නැහැ. නමුත් රජය නියම කරලා තියෙන නිසා 50ක් වටිනා 100ක් වටිනා 1000ක් වටිනා 5000ක් වටිනවා කියලා අපි ඒක වටිනවා කියලා පිළිගන්නවා. නමුත් ඒක කඩදාසියක්. 5000ක් වටින්නේ නැහැ. ඒ කියන්නේ සත්‍යයගේ නෙමෙයි තියෙන්නේ. රාජ්‍ය බල අධිකාරියක් නියම කරලා තියෙන නිසා අපි 5000ක් ආගයක් තියනවා කියලා පිළිගන්නවා. හැබැයි රන්කාසි වල ළමයි නිමිති අගයක් නෙමෙයි තිබිලා තියෙන්නේ. නයිසර්ගික අගයක් තමයි රන්කාසි වල තිබිලා තියෙන්නේ. අපි දන්න විදිහට රන්කාසියක රුපියල් 10යි කියලා දැම්මොතින් රන්කාසියක රුපියල් 10යි කියලා දැම්මොතින් මේ රුපියල් 10 මැකුවත් රුපියල් 10ක් වටින රන් ඒකේ රත්තරන් ඒකේ අන්තර්ගත කරලා තියෙනවා. අන්න එතකොට තමයි අපි කියන්නේ නයිසර්ගික අගයකින් යුක්තයි කියලා. එතකොට රන්කාසි වල නයිසර්ගික අගයක් තමයි තිබිලා තියෙන්නේ. සත්‍ය අගයක්. 10යි කියලා ගැහුවොත් 10ක රත්තරන් තියෙනවා. ඒ කියන්නේ මුහුණත අගයට සමාන ලෝහමය අගයක් අන්තර්ගත කරලා තමයි රන්කාසි හදලා තිබිලා තියෙන්නේ. අපි රන්කාසි වලට කියනවා පූර්ණ මුදල් කියලා. I think 10යි කියලා ගැහුවොත් පූර්ණ වශයෙන් එක 10ක් වටිනවනේ. 10 මැකුවත් 10ක් වටින ලෝහමය ද්‍රව්‍ය අන්තර්ගත කරලා තමයි ඔය රන්කාසි හදලා තියෙන්නේ. ඒ නිසා රන්කාසි ඇත්තටම නයිසර්ගික අගයකින් යුක්ත මුදල්.
ඒතර අද තියෙන්නේ නයිසાર્ගික අගයකින් යුක්ත මුදල් නෙමෙයි සත්‍ය වශයෙන් වටින දේවල් අතරගත කළා නෙමෙයි නෝට්ටු ආදර